හරි. දැන් අපි බලන්න යන්නේ ඇප්ලයිඩ් පේපර් එකේ දෛශික පාඩමෙන් අපිට හම්බෙන රචනා ප්‍රශ්නය. ඒ රචනා ප්‍රශ්නේ කියන රචනා ප්‍රශ්නයට ඕනි වෙන අපි දෛශික පාඩමේදී ඉගෙන ගන්න සිද්ධාන්ත නැත්නම් තියරි කරුණු ටික පොඩි රිවිෂන් එකක් විතර කතා කරන්න. ඒතකොට මේ ටික ඔළුවට දාලා ආයෙත් කෙනෙක් අමතක කෙනෙක්ට මතක් කරගන්න පුළුවන්. ඉගෙන ගන්න නැති කෙනෙක්ට නැත්නම් පොඩි තැන්වල අඩුපාඩු තිබ්බ කෙනෙක්ට ඒ අඩුපාඩු ටික හදා ගන්නත් පුළුවන්. ඒතර මේ ටික මේක බැලුවට පස්සේ ඔයාලා ගොඩාක් වෙලාට දෛශික රචනා ප්‍රශ්නෙට සාර්ථක උත්තර ලියන්න හම්බෙයි කියලා විශ්වාස කරනවා. එතකොට දෛශිකයක් කියද්දී දෛශිකයකට ඇත්තටම ප්‍රධාන වශයෙන් ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි විශාලත්වය, අනිත් එක තමයි දිශාව. ඒ කියන්නේ දෛශිකයක් කියන්නේ සරලවම විශාලත්වයක් සහ දිශාවක් තියෙන කෙනෙක්. එතකොට ප්‍රවේගය කියන එක අපි දෛශිකවලට උදාහරණයක් දෙන ප්‍රවේගය කියන එක නේ දෛශිකයක්. ඇයි ඒ ප්‍රවේගයේදී විශාලත්වය දිශාවයි දෙකම වැදගත්. හැබැයි වේගය කියන්නේ දෛශිකයක් නෙවෙයි. ඇයි ඒ හේතුව? වේගයේදී අපි දිශාව සලකන්නේ නැහැ. සරලවම විශාලත්වය විතරයි සලකන්නේ. ඒතර ප්‍රවේගය කියන්නේ දෛශිකයක්, ත්වරණය කියන්නේ දෛශිකයක්, විස්ථාපනය කියන්නේ දෛශිකයක්, බලය කියන්නේ දෛශිකයක්. ඒතර හැම එකෙදීම අපි විශාලත්වයත් වගේම දිශාවත් සලකනවා. ඒතර දෛශිකයක් කියන්නේ එහෙනම් විශාලත්වය සහ දිශාවක් තියෙන කෙනෙක්. එතකොට අපි මේ ඉගෙන ගන්න දෛශික අපි කාට හරි එක්ක වෙන කෙනෙක්ට කියවන්න හරි නැත්නම් කොහොම හරි දෙයක් අපි ලියන්න හරි කොහෙද නැකද අංකණය කරන්න වෙනවනේ. ලියලා පෙන්වන්න වෙනවනේ. එතකොට අන්න එහෙම ලියලා පෙන්වන ක්‍රම ටික තමයි දැන් මේ බලන්න යන්නේ. එතකොට දෛශික අංකණයේදී තියෙන එක ක්‍රමයක් තමයි අපි ඒව රූපයක් විදිහට පෙන්වන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සරලවම මෙහෙම රූපයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉරක් සහ ඊතලයක් තියෙනවා. ඒතර ඒකෙදි අපිට ඒ දෛශිකේ පටන් ගන්න තැන O ඉවර වෙන තැන A. අන්න මේක අපිට කියන්න පුළුවන් OA දෛශිකය කියලා. මේ තියෙන රූපයක් විදිහට. ඒතර ඒකම අපි අකුරෙන් ලිව්වොත් ඒක අපිට ලියන්න පුළුවන් OA දෛශිකය. හැබැයි දෛශිකයේ ලක්ෂණය හම්බෙන්නේ මෙන්න මේ ඊතලේ දැමම. මේ තියෙන OA දෛශිකය. හරි. එතකොට මේකම අපිට මෙතන අකුරු දෙකයිනේ පටන් ගන්න තැන ඉවර වෙන තැන. එහෙම නැතුව මෙහෙම තනි සිම්පල් අකුරකින් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට මෙයාවම ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒතර අනිවාර්යෙන් අපි ලියනවා නම් යටින් ඉරක් දාන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට ටයිප් කරලා හම්බ වෙනවා නේ. කියන්නේ ටයිප් කරපු එකක් අපිට හම්බ වෙනවා නම් ඒක තියෙන්නේ බෝල්ඩ් කරලා. තද කළු අකුරු නෙවෙයි තියෙන්නේ. එහෙම අරද. තද කළු අකුරු නෙවෙයි තියෙන්නේ. අපි ලියනවා නම් අනිවාර්යෙන්ම යටින් ඉරක් දාන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ දෛශිකයක් අංකණය කරන විදිය. එතකොට අපි දන්නවනේ විශාලත්වය දිශාවයි දෙකක් තියෙනවනේ මේ දෛශිකය තුළ ලක්ෂණ විදියට. එතකොට අපිට හදිස්සියේවත් විශාලත්වය කියන එක ඕනි වුණත් මේ කෙනෙක්ගේ අපි මෙයාලගේ විශාලත්වය කියන්නේ මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි OA. ඔන්න ඔහොම කියන්න පුළුවන් විශාලත්වය කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ O ඉඳන් Aට තියෙන දුර. ඔන්න එච්චරයි. ඒක තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් OA දෛශිකයේ විශාලත්වය කියලා. ඒ කියන්නේ මෙහෙම. OA දෛශිකයේ එයාගේ විශාලත්වය. අපි මාපංක ලකුණු විදාන. එහෙම නැත්නම් කරන්න පුළුවන් අපි මෙයාවත් පාවිච්චි කරන්නේ දෛශිකයක් කියලා අංකණය කරගන්න. එහෙනම් සිම්පල් A කියන දෛශිකයේ විශාලත්වය. ඔන්න මේ තියෙන්නේ එතකොට දෛශිකය අංකණය කරන විදිය. මේ තියෙන්නේ ඒ දෛශිකයේ විශාලත්වය අංකණය කරන විදිය. එතකොට අපි ඊළඟට ඉස්සරහට යමු. ඉස්සරහදී අපිට මොකක්ද තියෙන්නේ? අපි දැනගන්න ඕනේ අපි ගාව දෛශික දෙකක් තිබ්බොත් ඒ දෛශික දෙක සමාන වෙන්න කරුණු ඇත්තටම මොනවද තියෙන්න ඕනේ කියලා. ඒතකොට සමාන වෙන්න කරුණු ඇත්තටම තුනක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කරුණු තුනක් සම්පූර්ණ වුණොත් තමයි අපිට දෛශික දෙකක් සමානයි කියලා කියන්න පුළුවන්. පළවෙනිම දේ තමයි සරලවම දෛශික දෙකේ විශාලත්ව දෙක සමාන වෙන්න ඕනේ. නැත්තම් සමානයි කියන විදියක් නැහැ. ඒතර පළවෙනිම දේ තමයි විශාලත්ව සමාන වෙන්න ඕනේ. ඒත් එක්කම දෙවෙනි එක යෙදෙන සමාන්තර වෙන්න ඕනේ. හරි. එතකොට ඒ කියන්නේ අපි මේ දෙක රූපයෙන් අඳලා පෙන්නුවොත් මෙන්න මෙහෙම සමාන දිග තියෙන ඉරි දෙකක්. ඒ වගේ දෙන්නෙක් වෙන්න ඕනේ. එතකොට ඒ දෙන සමාන්තර වෙන්න ඕනේ. මේ තියෙන්නේ එකම දිශාවට තියෙන්න ඕනේ. එකම ආනතියෙන් තියෙන්න ඕනේ. සමාන්තර වෙන්න ඕනේ. ඒත් එක්කම තව තුන්වෙනි කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ දෙන්නගේ අභිදිශා සමාන වෙන්න ඕනේ. මොනවද මේ අභිදිශා කියන්නේ? අභිදිශා කියන්නේ මෙන්න මේ කියන කෙනා යොමු වෙලා තියෙන දිශාව. හරි. එතකොට මේ දෙන්න අභිදිශා සමාන වෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙන්න ඕනේ කියලා ඒක කියන්නේ. ඒ කියන්නේ මෙහෙම තිබ්බත් දෛශික දෙකක් සමාන්තරයිනේ. ආනතිය එකයිනේ.
හැබැයි මේ දෙන්නගේ අභිදිශාව සමාන නැහැ. එතකොට අභිදිශාව සමාන වෙනවා නම් ඒ දෙන්නත් මේ ඊතලත් එකම පැත්තට යොමු වෙන්න ඕනේ. එහෙනම් දෛශික දෙකක් සමාන වෙන්න නම් අවශ්‍ය කාරණා තුනයි. විශාලත සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ දිග සමාන වෙන්න ඕනේ. ඒත් එකම සමාන්තර වෙන්න ඕනේ. එකම අනතියෙන් ඉන්න ඕනේ. අනිත් එක තුන්වෙනි කාරණය අභිදිශා සමාන වෙන්න ඕනේ. එතකොට අභිදිශා කියන්නේ මේ දෛශික දෙකේ යොමු වෙලා තියෙන දිශාව. එතකොට මේක මේ දෙන්න සමාන වෙන්නේ නැහැ. මේක තමයි හරි විදිය. හරි. එතකොට අපි ඉස්සරහට යමු. ඊළඟට තියෙනවා අභිශුන්‍ය දෛශිකය. එතකොට මේ දෛශික කියන්නේ අපි නිකන් අර අලුතෙන් සංඛ්‍යා වර්ගයක් ඉගෙන ගන්නවා වගේනේ. එතකොට අපි දන්නවා තාත්වික සංඛ්‍යාවට නම් අභිශුන්‍ය වෙන්නේ බිඳුව. බිඳුව කියලා සංඛ්‍යාවක් තියෙනවා අපිට. ඒ වගේමයි කියන්නේ සංඛ්‍යාවලදී අපිට බිඳුව කියලා කෙනෙක් ඉන්නවා වගේම දෛශික වලටත් අපිට බිඳුව වගේ කෙනෙක් ඕනි. ඒකට අපි ගාව ඉන්න කෙනා තමයි මේ අභිශුන්‍ය දෛශිකය කියලා කියන්නේ. එතකොට අපි අභිශුන්‍ය දෛශිකයේ අංකණය කරනවා බිඳුවෙන්. එතකොට මෙයා දෛශිකයක් කියලා කියන්න ඕනේ හින්දා යටින් ඉරක් ගන්න ඕනේ. එතකොට අභිශුන්‍ය දෛශිකයක් අපිට ඉතින් රූපයකින් පෙන්වනවා නම් තිතක් විදිහට තමයි පෙන්වන්න වෙන්නේ. මොකද යට විශාලත්වයකුත් නැහැ, දිශාවකුත් නැහැ කියලායි තියෙන්නේ. එතකොට මේ යටින් අඳින ඉර මේ අභිශුන්‍ය දෛශිකයක් නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ටයිප් කරනවා නම් මෙයාව බෝල්ඩ් කරලා තියෙයි. මොකද පේපර්ස් වල ගොඩාක් වෙලාවට ඒ වගේ දේවල් අපිට දීලා තියෙනවා. ඒත් එක්කම අපි ලියන උත්තරෙත් අපෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ දෛශික අංකණය අපි මේ ලියන දේවල් අනිවාර්යයෙන්ම යාලා බලාපොරොත්තු වෙනවා. අපි ඒවා ලියලා නැත්නම් ගොඩක් වෙලාවට යාලා අපෙන් ලකුණුත් අඩු කරනවා. ඊට පස්සේ ඍණ දෛශිකය. ඒතර අපි ගා තියෙන සංඛ්‍යා නම් ධන සංඛ්‍යාවක් තියෙනවා, ර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම තමයි දෛශික වලත් ධන දෛශිකයක් තියෙනවා, ඍණ දෛශිකයක් තියෙනවා. එතකොට දෛශිකයක් අපි මෙහෙම හිතමු. OA කියලා මේ පැත්තට දෛශිකයක් තියෙනවා කියලා. හරි. මේ AO කියන්නේ මේ O කියන ලක්ෂයයි A කියන ලක්ෂය අතරම අපිට මෙන්න මේ පැත්තට දෛශිකයක් අඳින්නත් පුළුවන් නේද? ඒතර මේ O A ඒකම අනිත් පැත්තට. මේ තිබ්බ දෛශිකයම අනිත් පැත්තට. ඒ කියන්නේ ඒ තිබ්බ දෛශිකයම කියලායි මම කියන්නේ. ඒ දෙන සමාන්තරයි. ඒත් එක්කම ඒ දෙන්නගේ විශාලත්වයත් සමානයි. ඒ කියන්නේ මේ දිගම තමයි මෙතනක් තියෙන්නේ. හැබැයි ඒ දෙන්නගේ වෙනස් වෙන එකම දේ මොකක්ද? අර අපි මෙතනදී කතා කරපු අභිදිශාව වෙනස්. ඒ කියන්නේ මෙයා යොමු වෙලා තියෙන්නේ මේ උඩ පැත්තට, මෙයා යොමු වෙලා තියෙන්නේ පහළ පැත්තට. ඒක හින්දා අපිට මේ දෙන්නට සමානයි කියන්න බෑ. මොකද අර තුන්වෙනි කාරණය සම්පූර්ණ වෙන්නේ නැති හින්දා මේකෙදි කාරණා දෙකයි මේ දෙන්නගේ සමාන. විශාලත්ව සමානයි, සමාන්තරයි. එතකොට මේක තියෙන්නේ අභිදිශාව අනිත් පැත්තටනේ තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවටනේ. එහෙනම් අපිට මේක කියන්න පුළුවන් ඇත්තටම මේ AO කියන දෛශිකය. අපිට කියන්න පුළුවන් OA දෛශිකයේම ඍණ අගය කියලා. ඒ කියන්නේ අපිට මේ AO කියන දෛශිකය කියන්න පුළුවන් OA ගේ ඍණ දෛශිකය කියලා. ඔක තමයි සරලවම ඍණ දෛශිකය කියන එකේ අදහස. ඒතර ඍණ දෛශිකය කියන්නේ ඇත්තටම විශාලත්වයයි එදෙන විශාලත්වය සමානයි සහ එදෙන සමාන්තරයි. එකම දේ වෙනස් වෙන්නේ මොකද්ද? එයාගේ එදෙනගේ අභිදිශා වෙනස්. අභිදිශා ප්‍රතිවිරුද්ධ දිශාවලටයි තියෙන්නේ. එතකොට අපිට අපි කියන්නේ මෙන්න මෙහෙම කරලා එයාලගේ ඍණ දෛශිකය හදා ගන්න පුළුවන්. ඒතර මේකම ඕනනම් ඔයාලට අනිත් පැත්තට කියන්නත් පුළුවන්. OA කියන්නේ ඍණ AO කියලා කියන්නත් පුළුවන්. ඒත් වැරද්දක් නැහැ. එකම දේ. ඊට පස්සේ මේක නම් පොඩ්ඩක් විභාග ගණන් වල වැඩිපුර අහන එකක් අපිට ගොඩාක් තැන්වලදී අහන එකක්. සමාන්තර දෛශික. ඒ කියන්නේ දෛශික දෙකක් සමාන්තරයි නම් අපිට ගන්න පුළුවන් දත්තේ මොකක්ද කියන එක. එතකොට දෛශික දෙකක් සමාන්තරයි කියන්නේ මෙන්න මෙහෙම වෙන්න බෑ. අපි මෙයා සිම්පල් A කියලා හිතමු. හරි. අපි මෙයා සිම්පල් B කියලා හිතමු. ඒතර මේ දෛශික දෙක සමාන්තරයිනේ. හරි. එතකොට අපිට ඒ දෛශික දෙක සමාන්තරයි නම් අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. අපිට ඇත්තටම ওই දෛශික දෙක සමාන කරලා ලියා ගන්න පුළුවන්. මම මේ මොකද්ද කියන්නේ? දෛශික දෙකක් සමාන්තරයි නම් අපිට ඒ දෛශික දෙක අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද? ඒතර ඒ සම්බන්ධය තමයි ඒ කියන්නේ අපිට එක දෛශිකයක් අනිත් දෛශිකයේ ඇසුරෙන් ලියන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙහෙම k කියලා අගයකින් ගුණ කරලා. එතකොට මේ k කියන එක්කෙනා අනිවාර්යයෙන්ම අදිශයක් වෙන්න ඕනේ. අදිශයක් කියන්නේ එයා දෛශිකයක් නෙවෙයි. එයාට විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද අපි මෙතන මේ ඉගෙන ගන්නේ? සමාන්තර දෛශික දෙකක් තියෙනවා නම් ඒ සමාන්තර දෛශික දෙක අතර අපිට මෙන්න මෙහෙම ලක්ෂණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක දෛශිකයක් අනිත් දෛශිකයේ ඇසුරෙන් ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ B සමාන වෙනවා k වතාවක් A ට. ඒතර k කියන්නේ අනිවාර්යයෙන්ම අදිශයක් නැත්තම් නියතයක්.
විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒතොර ඇයි මෙහෙම සමාන වෙන්න බලන්න. අපි මේ දෛශික දෙකක්නේ සමාන කරන්නේ. A කියන දෛශිකයයි B කියන දෛශිකයන් සමාන කරන්නේ. හැබැයි අපි නිකම්ම සමාන කරන්නේ මේ K කියලා නියතාවයකින් ගුණ කරලායි සමාන කරේ. ඇයි බලන්න අපි එහෙම කරේ? බලන්න මං කියවනේ මේ දෛශික සමාන්තරයනේ. ඒතොර සමාන්තරය නම් මෙතනදී අපි අරගෙන ගත්ත පළවෙනි කාරණය සම්පූර්ණ වෙනවා. හරි. ඒත් එක්කම මේ දෙන්නගේ නම් අභිදිශාත් සමානයි. ඒතොර මේ කාරණෙත් සම්පූර්ණ වෙනවා. අභිදිශා සමාන නොවුනත් ප්‍රශ්නයක් නැහැ. සමාන්තර හින්දා අපිට ඒතොර මෙතනදී අර මේ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා කේට ඍණාගයක් ආවොත් අභිදිශා අනිත් පැත්තට තියන්නත් පුළුවන්. ඍණ දෛශිකය වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට කාරණේ මොකක්ද? මේ දෙන්න සමාන්තරයි. ඒතොර කොහොමද අපි මේ දෙන්න සමාන කරේ? K කියලා අගයකින් ගුණ කරලා. ඒතොර මේ K කියන අගයෙන් ඇත්තටම වෙන දේ තමයි මේ දෙන්නගේ විශාලත්වය සමාන කරගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න මෙයාගේ විශාලත්වය 2යි මෙයාගේ විශාලත්වය 1යි කියලා. ඒතකොට අපිට මෙයාගෙන් මෙයාව හදා ගන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? මෙයාගේ විශාලත්වය 1යි කියලානේ තිබ්බේ. එහෙනම් අපි මෙයාව 2කින් ගුණ කරගත්තා නම් මෙයාගේ විශාලත්වයට සමාන වෙනවා. අන්නේ අර විශාලත්වය සමාන කරගන්න වැඩි තමයි මේ K කියන එක්කෙනාගෙන් වෙන්නේ. ඒතර සමහරවිට එයා ධන ඍණ අණුව අභිදිශාව සමාන කරගන්නත් පුළුවන් එයාව පාවිච්චි කරලා. ඒතර සරලවම මොකද්ද අපිට මේක කියන්න තියෙන්නේ? දෛශික දෙකක් සමාන්තරයි නම් ඒ දෛශික දෙක අතර අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. මේක ගොඩාක් තැන්වල පාවිච්චි වෙන දෙයක්. එහෙනම් හොඳට ඔලුවට දාගන්න. හරි. දෛශික දෙකක් සමාන්තරයි නම් මම ආයෙත් කියනවා දෛශික දෙකක් සමාන්තරයි නම් අපිට මේ දෛශික දෙක අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට කාරණට ඒක රේඛීය ලක්ෂ්‍ය. ගොඩක් වෙලාවට මේකත් විභාග ගණන් වල අහලා තියෙන දෙයක්. එතකොට සමහර ගොඩක් වෙලාවට අපිට කියන්නේ මෙහෙම මොකක් හරි ලක්ෂ්‍ය තුනක් දීලා අන්න ඒ ලක්ෂ්‍ය තුන එකම රේඛාව උඩ පිහිටනවා කියලා. නැත්නම් ඒක රේඛීය ලක්ෂ්‍ය තුනක් කියලා පෙන්වන්නයි කියලා කියන්නේ. කියලායි අපිට ගොඩක් වෙලාවට කියන්නේ. ඕකම අනිත් පැත්තට දෙන්නත් පුළුවන්. මේ ලක්ෂ්‍ය තුන ඒක රේඛීය නම් අපිට වෙන මොකක් හරි සම්බන්ධයක් ගන්න කියන්නත් පුළුවන්. එතකොට මේකදී අපි පාවිච්චි කරන්නේ අර සරලව මේ අපි උඩ කතා කරපු දේවල්මයි. අලුත් දෙයක් නෙවෙයි. ලක්ෂ්‍ය තුනක් ඒක රේඛීයයි නම් අපිට කියන්න පුළුවන් දේ තමයි මේ අපි හිතමු මේ රේඛාව නැත්නම් මේ ලක්ෂ්‍ය දිගේ තියෙන අපි කැමති දෛශික දෙකක් ගත්ත කියලා. මම AB දෛශිකය ගන්න. ඒත් එක්කම AC දෛශිකයත් ගන්න. ඒතර AB දෛශිකය AC දෛශිකය. එතකොට බලන්න AB තියෙන්නේ මේ පැත්තට AC තියෙන්නේ මේක දිගේ. ඒතර මේ ලක්ෂ්‍ය තුනම ඒක රේඛීය නම් නැත්නම් එකම රේඛාව උඩ නම් තියෙන්නේ මේ දෙන්න අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? ඒ දෙන්න සමාන්තර වෙන්න ඕනේ. එතකොට AB තියෙන මේ පැත්තට AC තියෙන මේ පැත්තට එකම දිශාවට තමයි යොමු වෙන්නේ. එහෙනම් ඒ දෙනගේ අභිදිශාත් සමානයි. ඒ කියන්නේ අපි මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. සමාන්තර දෛශික දෙකක් අභිදිශාත් සමානයි. එහෙනම් අපිට මොකක්ද අපි මේ දෙනගේ අසමාන දේ එකම දේ මොකක්ද? මේ දෙනගේ විශාලත්වය සමානයි. ඇයි ඒ? AB කියන්නේ මෙච්චර දිගක් AC කියන්නේ මෙච්චර දිගක්. එහෙම නේද? එහෙනම් අපිට මෙන්න මේ දෙන අතර මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. AB කියන්නේ K වතාවක් AC. අර මේ ඉගෙන ගත්ත දේම තමයි. ඇයි AB සහ AC කියන්නේ සමාන්තර දෛශික දෙකක්. එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් දේ තමයි, ඒ කියන්නේ අපිට මෙහෙම සම්බන්ධයක් කොහේ හරි තැනකදී ආවොත් අපිට කියන්න පුළුවන් දේ තමයි AB සහ AC කියන්නේ සමාන්තර දෛශික දෙකක්. හැබැයි මේ දෛශික දෙකේ පොඩි විශේෂත්වයක් තියෙනවානේ. මේ දෛශිකයේත් කැපිටල් A කියන අකුර තියෙනවා, මේ දෛශිකයේත් කැපිටල් A කියන අකුර තියෙනවා. නේද? එහෙනම් වෙන්න පුළුවන් එකම දේ මොකක්ද? මෙන්න මේ ලක්ෂ්‍ය තුනම ABC කියන ලක්ෂ්‍ය තුනම ඒක රේඛීය වෙන දේ විතරමනේ වෙන්න පුළුවන්. මොකද නැත්තම් මේ එකම අකුර මේ දෛශික දෙක ඇතුළෙම තියෙන විදියක් නැහැ. ඒක හින්දායි අපි මේ ඒක හින්දා අපිට මේකෙන් කියන්න පුළුවන් මේ එකම අකුර දෙපැත්තෙම තියෙන හින්දා තමයි අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ ලක්ෂ්‍ය තුනම ඒක රේඛීයයි කියලා. ඒ කියන්නේ අපිට ලක්ෂ්‍ය තුනක් ඒක රේඛීය කියලා තිබ්බොත් ඒ ලක්ෂ්‍ය තුන අතර තියෙන මොකක් හරි දෛශික දෙකකින් AB සහ AC ම වෙන්න ඕනේ නැහැ. BC සහ AB වෙන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයකුත් නැහැ. ඒතර වෙන්න ඕන දේ මොකක්ද? අන්න ඒ ලක්ෂ්‍ය තුන අතර තියෙන මොකක් හරි දෛශික දෙකක් අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දෛශික දෙක අපිට සමාන කරගන්න පුළුවන් අර ඉස්සලා වගේම මොකක් හරි අදිශයකින් ගුණ කරලා. මෙන්න මෙහෙම සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. හරිනේ. මේ දෙක ගොඩාක් එක වගේ. ඒතර ඇත්තටම මේකේ යෙදීමක් වගේ කියලා හිතන්නත් පුළුවන් මේක. හරිනේ. ඒතර ලක්ෂ්‍ය තුනක් ඒක රේඛීයයි නම් අපිට ගන්න තියෙන දත්ත තමයි මේක. එහෙම නැත්නම් අපිට දීලා තියෙන මෙයා නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි ඒ ලක්ෂ්‍ය තුන ඒක රේඛීයයි කියන එක. හරි. ඊට පස්සේ අපි ඉස්සරහට යමු. එතකොට දැන් අපි දෛශික වල මූලික ලක්ෂණ ටිකක් කතා කරානේ. එතකොට ඒ කියන්නේ සංඛ්‍යාවක් වගේ එකක් නෙමෙයි දෛශිකයක් කියන්නේ ටිකක්. එතකොට
අපි සංඛ්‍යා නම් එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න ඉගෙනගෙන තියෙනවානේ. අන්න ඒ වගේම තමයි දෛශිකත් එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න ඉගෙන ගන්න ඕනේ. දෛශික බෙදන්න නම් එපා. මම නම් කියන්නේ දෛශික බෙදීම නිකන් ආනන්තරේ පාප කර්මයක් වගේ. කවදාකවත් කරන්න හොඳ දෙයක් නෙවෙයි. ඒ දෛශික බෙදීම අර්ථ දක්වලා නැහැ. එතකොට දෛශික එකතු කරන්න එපා. එතකොට දෛශික එකතු කිරීමේදී මෙහෙමයි. අපි මේ දෙනා රූපයක් විතර ගමු. දෛශික ඇත්තටම එකතු කරද්දි වෙන්නේ අපි ඉස්සලා මෙයා වඳින්න ඕනේ. ඒ ඊට පස්සේ එයා ඉවර වුණ තැනින් ඊළඟ එක්කෙනා අඳින්න පටන් ගන්නවා. B. අන්න මේ පටන් ගත්ත තැන ඉවර වෙච්ච තැනයි තියෙනවනේ. අන්න ඒක යා කරාම අපිට හම්බෙනවා A ධන B කියන එක්කෙනාව. හරි නේද? එතකොට මම තව උදාහරණයක් ගත්තොත් මේක සිම්පල් C මේක සිම්පල් D කියලා ගන්න. එතකොට එතනදි තියෙන්නේ පළවෙනි දෛශිකය අඳින්න පටන් ගන්නවා. ඒක C. ඊට පස්සේ එයා ඉවර වෙන තැනින් ඊළඟ දෛශිකය අඳින්න පටන් ගන්නවා. එතන මේ තියෙන්නේ D. එහෙනම් පටන් ගත්ත තැන ඉවර වෙන තැන යා කරොත් අපිට හම්බ වෙනවා මේ දෛශික දෙකේ එකතුව. ඇයි මෙහෙම අර වෙනස් වෙන්නේ? අර දිශා හැම එකතු වෙලා තමයි ඔය අන්තිම උත්තරේ හැදෙන්නේ. හරිනේ. ඒතර දෛශික එකතු කිරීම කියන්නේ සරලවම ඔච්චරයි. ඒතර දෛශික අඩු කිරීම කියන්නේ අපිට ඇත්තටම දෛශික අඩු කිරීම දැනට දන්නේ නැහැනේ. අපිට කරන්න පුළුවන් දේ තමයි අපි මේ දෛශික එකතු කිරීම පාවිච්චි කරලා දෛශික අඩු කිරීම හදාගමු. කොහොමද බලන්න? මම මෙහෙම කරන්න. මං ගාව දැනට මේ තියෙන්නේ A ඍණ B නේ. ඒතර A ඍණ B මට ඇත්තට මෙහෙම ලියන්න පුළුවන් නේද? A ධන ඍණ B. ප්‍රශ්නයක් නැහැ. තාමත් මේ තියෙන්නේ A ඍණ B ම තමයි. ඇයි මම මේ ඍණ B කියන එක්කෙනාම ගන්නෙ? අපි ඉගෙන ගත්තනේ ඍණ දෛශිකය කියන එක්කෙනාව. එතකොට ඍණ දෛශිකයේදී මොකද කරන්න තියෙන්නේ? B කියන දෛශිකය මේ පැත්තට නම් තියෙන්නේ. අපිට යාගේ ඍණ දෛශිකය හදා ගන්න පුළුවන් ඒ විශාලත්වයම සහ ඒකට සමාන්තරම ප්‍රතිවිරුද්ධ දිශාවට ගත්තා නම්. ඒ කියන්නේ අපිට මෙන්න මෙයා මෙහෙම හදා ගන්න පුළුවන්. A කියන එක්කෙනා තාමත් මේ පැත්තට ඉන්නවා. ධන ඍණ B කියන්නේ මෙයාගේම අනිත් පැත්තට තියෙන එක්කෙනා. දැන් ඊතලේ මේ පැත්තට. ඒතර මේ ඉන්නේ කවුද? ඍණ B. ඉතින් දැන් තියෙන්නේ මොකද්ද? සරලවම දෛශික දෙකක් එකතු කරන්න. කොහොමද කරන්න තියෙන්නේ? A ඉස්සලා වඳිනවා. එයා නැවැත්තුපු තැනින් B වඳිනවා. B කියන්නේ අතරම ඍණ B. ඒතර පටන් ගත තැන ඉවර වෙන තැන යා කරාම අපිට හම්බෙනවා A දෛශික දෙකේ එකතුව. ඒතර මේ කියන්නේ කවුද? A ධන ඍණ B. නැත්නම් සරලවම A ඍණ B. හරි. එතකොට දෛශික එකතු කරන්නත් ඉගෙන ගත්තා, දෛශික අඩු කරන්නත් ඉගෙන ගත්තා. ඊළඟට තියෙන දෛශික ගුණිතය. ඇත්තටම කිව්වොත් දෛශික ගුණිතය දෙවිදියකට ප්‍රධාන වශයෙන් අර්ථ දක්වලා තියෙනවා. එකක් තමයි මේ තිත් ගුණිතය. හරි. අනිත් එක තමයි කතිර ගුණිතය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපේ තිත හෝ කතිරන පාවිච්චි කරන ගුණ කිරීමේ ලකුණට. ඒතර එකක් තමයි තිත් ගුණිතය, අනිත් එක තමයි කතිර ගුණිතය. ඇත්තටම කතිර ගුණිතෙත් සිලබස් එකේ තියෙනවා. හැබැයි කතර ගුණිතෙන් තාම නම් විභාග ගානක් ඇවිල්ලා නැහැ. කතර ගුණිතය ඇත්තටම සිලබස් එකට ඇතුල් කරත් ළඟා වරුද්දක. ඒතර කතර ගුණිතය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තිත් ගුණිතය ගැන විතරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කතර ගුණිතය ඇත්තටම ඔයාලා සමහරලාට දැනගෙන හෝ නොදැනගෙන පාවිච්චි කරනවා ෆිසික්ස් වල චුම්බක ක්ෂේත්‍ර පාඩමේ. F = BIL sin θ. අන්න එතනදී පාවිච්චි වෙන්නේ කතර ගුණිතය. පොඩි අමතර දෙයක්. එතකොට මම තිත් ගුණිතය ගැන කතා කරන්න. එතකොට මේක අපි පාවිච්චි කරන්න මේ මෙතනදී ඉගෙන ගත්ත දෛශික එකතු කරන්න අඩු කරන්න දැන් මේ දෛශික දෙකක් ගුණ කරන්න නැත්නම් ගුණිතයක් ගන්න. එතකොට මේ දෙන්න ගුණ කරන්න ඕනි තිතකින්. කතරකින් නෙමෙයි ගුණ කරන්නේ. එහෙනම් අපි මේ දෙන්නව ගන්නේ A තිත B කියලා. හරි. එතකොට තිත් ගුණිතේ අර්ථ දැක්වීම මෙහෙමයි තියෙන්නේ. අපි A තිත B කියලා ගන්නව නම් ඒතර අපි ගාව A කියලා දෛශිකයකුත් තියෙනවා B කියලා දෛශිකයකුත් තියෙනවා. ඒ දෙන්න අතර අපි කෝණය දන්නවා θ කියලා. මේ AB අතර කෝණය දන්නවා θ කියලා. එතකොට මේ A තිත B කියන එක්කෙනාව අර්ථ දක්වලා තියෙන්නේ මාපාංක A වතාවක් මාපාංක B වතාවක් cos θ. ඒ කියන්නේ A තිත B නැත්නම් A සහ B දෛශික දෙක අතර තිත් ගුණිතය අපි කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ? A දෛශිකයේ මාපාංකය B දෛශිකයේ මාපාංකය වතාවක් cos θ. මෙතනදී මේ θ කියන්නේ කවුද? මෙන්න මේ A සහ B දෛශික දෙක අතර තියෙන කෝණය. එතකොට මේ θට අපි ඇත්තටම පරාසයක් දැනගන්න ඕනේ. θට දාන්න පුළුවන් අගයන් ටිකක්.
තීටට වෙන්න පුළුවන් පරාසය තමයි නිකන් හිතන්න මම මේ A කියන එක්කෙනා මෙහෙමම තියාගෙන B කියන එක්කෙනාව කරකනවා කියලා. කරකනවා කියන්නේ මම මොකද්ද මේ කරන්නේ? තීටගේ වෙනස් කරනවා කියලා. ඒතර මම B කියන එක්කෙනා A උඩටම ගෙනාවොත් ඒ කියන්නේ Aට සමාන්තර කරොත් තීටට එන්න පුළුවන් අඩුමාගේ අපිට හම්බෙනවා. ඒ කියන්නේ මෙයා මේ උඩටම වැටුනොත් තීටට එන්න පුළුවන් අඩුමාගේ මොකද්ද? නැත්නම් එතනදී ආගේ මොකද්ද? බිඳුව. ඒ කියන්නේ තීටට එන්න පුළුවන් අඩුමාගේ තමයි බිඳුව. බලන්න තීටට එන්න පුළුවන් වැඩිමාගේ මම මෙයාව මෙහෙම ගෙනල්ලා ආයෙ මේ පැත්තට කරකවගෙන යනවා. ඒතර මේ හරියක් විතර කරකවම 90යි සම්පූර්ණයෙන් අනිත් පැත්තට යනකම්. ඒ කියන්නේ මේක මෙතනටම ගෙනාවම මේ සම්පූර්ණ කෝණේ 180යි. අන්න ඒක තමයි අපිට එන්න පුළුවන් වැඩිපුරම අගය. කියන්නේ තීට කෙනෙක් කෙනා බිඳුවයි පයි රෙඩින් වලින් කිව්වොත් පයි නැත්තම් 180යි අතර තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒතර දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. ඇයි මේ B කියන එක්කෙනා මෙතනට ගෙනල්ලා ඊට පස්සෙත් කරගන්න බැරි කියලා? කරකවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට අපිට මේ පැත්තෙන් කෝණෙම ඉන්න හේතුවක් නැහැ. අපි අනිත් පැත්තෙන් කෝණෙම එන්නලා 180ට වඩා අඩු කෝණයක් ගන්න පුළුවන්. එතකොට කවදාකවත් මේ කෝණය 180ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඇයි මේක අපි මෙතනින් මේ පැත්තට ගෙනාවොත් මේ පැත්තට ගෙනාවොත් මේ පැත්තෙන් කෝණෙම එන්නොත් 180ට වඩා වැඩි වෙන්නේ. ඉතින් අපි අනිත් පැත්තෙන් කෝණෙම අනිමු. එතකොට මේ දෙන්න මේ දෛශික දෙක අතර කෝණය අනිවාර්යයෙන්ම අපිට බිඳුවත් 180වත් අතර කෝණකින් කියන්න පුළුවන්. හරිනේ. එතකොට දෛශික තිත් ගුණිතය අන්න ඔහොමයි අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මේ තිත් ගුණිතයට කියනවා තව නමක් තියෙනවා. ඒ නම තමයි දෛශික අදිශ ගුණිතය කියන එක. ඒකට හේතුවක් තියෙනවා. හරි. ඒ කියන්නේ සමහරවිට තිත් ගුණිතය කියලාත් අපිට කියලා තියෙනවා දෛශික අදිශ ගුණිතය කියලාත් කියලා තියෙනවා. ඒතර මේ අදිශ ගුණිතය කියන්නේ හේතුව තමයි බලන්න මේ ගුණ වෙන්නේ දෛශික දෙකක්නේ. ඒතර මේ දෛශික දෙක ගුණ වුණා මේ පැත්තේ හැදිලා තියෙන අපිට මොකක්ද? අපි දන්නවා මේ A කියන්නේ මාපාංකය කියන්නේ විශාලත්වයක්. ඒක අපි මෙතන ඉගෙන ගත්තේ. මේ තියෙන්නේ මේ OA කියන දෛශිකයේ විශාලත්වය තමයි මේ මාපාංකය කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන විශාලත්වය. එතකොට මේ B කියන්නේත් විශාලත්වයක්. එයා ගාව දිශාවක් නැහැ. cos θ කියන්නේ අපි දන්නා සරලවම ඍණ 1 ධන 1 අතර තියෙන අගයන්. ඒ කියන්නේ මේ ගුණ වෙන්නේ අගයන් තුනක් නේ. එතකොට අගයන් තුනක් සරලවම ගුණ නම් අපිට හැදෙන්නේත් ආයෙත් අගයන් තුනක්. ඒ කියන්නේ දෛශික දෙකක් ගුණ වෙලා අපිට ඇවිල්ලා තියෙන්නේ දිශාවක් නැති විශාලත්වයක් පමණක් තියෙන දෙයක්. ඒ කියන්නේ මේ දෛශික දෙක ගුණ නම් අපිට හම්බෙලා තියෙන්නේ අදිශයක් නේද? අදිශයක් කියන්නේ මොකද්ද? දිශාවක් නැති එක්කෙනෙක් කියන එක. ඒක හින්දා ඒ කියන්නේ මේ තිත් ගුණිතෙන් අපේට උත්තරයක් විදිහට හම්බෙන්නේ අදිශයක්. ඒක හින්දා අපි මේ අදිශ ගුණිතය කියලා කතා කරන්නේ. එතකොට අදිශ ගුණිතය තියෙනවා නම් දෛශික ගුණිතයක් තියෙන අනිත් පැත්තට ගුණිතයක් තියෙනත් දෛශිකයක් උත්තරයක් විදිහට එන එකක්. අන්න ඒක තමයි කතර ගුණිතය. එතකොට තිත් ගුණිතෙන් අපිට හම්බෙන්නේ උත්තරයක් විදිහට අදිශයක්. කතර ගුණිතෙන් අපිට උත්තරයක් විදිහට හම්බෙන්නේ ආයෙත් හම්බෙන්නේ දෛශිකයක්. ඒ කියන්නේ බලන්න මෙතනදී දෛශික දෙකක් එකතු කරාම මේ A ධන B කියන්නේත් දෛශිකයක්. දෛශික දෙකක් අඩු කරාම මේ A ඍණ B කියන්නේ තායෙත් දෛශිකයක්. මෙතනදී දෛශික දෙකක් ගුණ කරාම අපිට හම්බුනේ අදිශයක්. හරි. එතකොට අපි මේ ඉගෙනගත්ත දෛශික තිත් ගුණිතය තියෙනවානේ. අන්නේ තිත් ගුණිතේ පොඩි ලක්ෂණ ටිකක් ඉගෙන ගමු. මේ ලක්ෂණ ගොඩාක් වෙලාට අපි අතින් කියන්නේ අපි දන්නවද කියලා එයාලා පරීක්ෂා කරලා බලනවා මේවා ගොඩාක් වෙලාවට. එතකොට දෛශික තිත් ගුණිතේ තියෙන එක ලක්ෂණයක් තමයි එකම දෛශිකයේ තිත් ගුණිතය තිබ්බොත් අපිට ඒක ඒ දෛශිකෙම මාපාංකයේ වර්ගය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම A තිත A කියලා තිබ්බොත් ඒක අපිට A කියන දෛශිකයේ විශාලත්වයේ වර්ගය කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම පොඩි සාධනයක් තියෙනවා. නිකන් හිතන්න මම A තිත A කියන එක්කෙනාගේ මේ දෛශික තිත් ගුණිතය අර්ථ දෙකකින් පාවිච්චි කරනවා. ඒතකොට A තිත B කියලා තිබ්බොත් නම් කොහොමද දෙන්නේ? මාපාංකයේ මාපාංක B cos θ නේ. එහෙනම් A තිත A කියලා තිබ්බොත් කොහොමද දෙන්න ඕනේ? මාපාංක A. මාපාංක A B වෙනකොට එන්න ඕනේ මාපාංක B නේ. ඒතර B වෙනකොට දැන් තියෙන්නේ A හින්දා ආයෙත් එන්නේ මාපාංක A cos. ඒතර මේ තියෙන්නේ A තිත A කියන්නේ A කියන්නේ ආයේ A ආගෙම ගුණිත නේද මේ තියෙන්නේ. ඒ කියන්නේ A දෛශිකය මෙහෙමනම් ආයෙත් A කියන්නේ එයාම තමයි. ඒතර A දෙන්න අතර කෝණවල වෙනසක් නැහැ. ඒ කියන්නේ දෙන්න අතර කෝණේ බිඳුවයි. හරි නේද? A තිත A කියතර මාපාංකයේ cos ඒ දෙන අතර කෝණේ බිඳුවයි. ඒතර මාපාංකයේ වතාවක් මාපාංකය කියන්නේ මාපාංකයේගේ වර්ගය. ඒතර අපි දන්නවා cos බිඳුව කියන්නේ එකයි. එහෙනම් A තිත A කියන්නේ මාපාංකයේගේ වර්ගය. ඒතර අපිට ගොඩාක් වෙලාට දෛශික තිත් ගුණිතය පාවිච්චි කරලා මේ මොහකර දෛශිකයක විශාලත්වය සම්බන්ධ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතකොට ආයේ මෙහෙම දෙයක් තියෙනවා.
එතකොට සංඛ්‍යාවලදී අපි දන්න දෙයක් තියෙනවානේ. එක වතාවක් දෙක දෙකයි, දෙක වතාවත් එකත් දෙකයි. ඒ කියන්නේ සංඛ්‍යා දෙක මාරු කරලා ගුණ කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට දෛශික තිත්ගුණිතයේදී තියෙන ලක්ෂණය තමයි ඒ දෛශික දෙක මාරු කරලා ගුණ කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ආයෙත් හම්බෙන්නේ එකම උත්තරය තමයි. මේකින කතාව වෙනස් වෙනවා කතර ගුණිතයේදී. එතකොට මම මේක සාධනය කරන්න කොහොමද වෙන්නේ බලන්න. a තිත b කියන්නේ අපි දැන් මේ දෛශික තිත්ගුණිතය අර්ථ දෙකකින් පාවිච්චි කරමු. a තිත b කියන්නේ මාපාංක a මාපාංක b cos θ. එතකොට මේ ගුණ වෙන්නේ අගයන් තුනක් නේ. මෙතනදී තමයි දෛශික ගුණ උනේ. මේ ගුණ වෙන්නේ අගයන් තුනක්. ඒතර අගයන් ගුණ වෙද්දී එයාලගේ මේ මොකද්ද? ඕඩර් එක මාරු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මට මෙයාව ඉස්සරහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මාපාංක b මාපාංක a cos θ. එක වතාවක් දෙක වතාවක් තුනත් 6යි. තුන වතාවක් දෙක වතාවක් එකත් 6යි. මාරු කළා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ b තිතේ නේද? මේ විදියටම හිතුවොත් මේ b තිතේ ගත්තොත් මාපාංක b මාපාංක a cos θ. ඔද a b අතර කන්නේ ඕනේ වෙනස් වෙන්නේ නැහැ නේ. හරිනේ. එහෙනම් මේ බලන්න. a තිත b සමාන වෙනවා b තිතයට. එතකොට දෛශික දෙක මාරු කරලා තිත් ගුණ දෙක ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාමත් ඒ අගයන් දෙක සමානයි. එතකොට අන්තිම එක මොකක්ද? අපිට හම්බෙලා තියෙන a සහ b දෛශික දෙක එකිනෙකට ලම්බයි නම් මේක ගොඩාක් තැන්වල අහන එකක්. අර ෆස්ට් පේපර් එකේ එහෙම ගොඩාක් තැන්වල අහන එකක්. ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්නේ තියෙනනේ. ඒකේ ගොඩාක් තැන්වල අහන එකක්. මොකද්ද? ඒ අපිට දීලා තියෙන දෛශික දෙක ලම්බයි නම්. ඒ කියන්නේ a කියන දෛශිකයයි b කියන දෛශිකයයි ලම්බයි නම් ඒ දෙන්න අතර තියෙන තිත් ගුණිතය බිඳුවයි. ඇත්ත නේද බලන්න. මම දෛශික අර්ථ දෙකකින් පාවිච්චි කරන්න. කොහොමද තියෙන තිත් ගුණිතය දෙකකින් මාපාංක a මාපාංක b cos θ. එතකොට දැන් අපිට කියලා තියෙන්නේ මෙන්න මේ දෙන්න ලම්බයි කියලානේ. ඒ කියන්නේ මේ දෙන්න මෙහෙම ලම්බ දෛශික දෙකක්. a කියන්නේ මෙහෙම නම් b කියන්නේ මෙහෙම එක්කනේ. මේ දෙන්න අතර කෝණේ කීයද? 90යි. කෝණේ 90යිනේ. එහෙනම් අපිට මේ θීටට ආදේශ කරන්න පුළුවන් 90. එහෙනම් මාපාංක a මාපාංක b cos 90. ඒතර cos 90 අපි දන්නවා කීයද? cos 90 කියන්නේ බිඳුවයි. ඒතර මේ දෙන්න අතර අගයන් තිබ්බට වැඩක් නැහැ. මෙතන බිඳුවෙන් ගුණ වෙන හින්දා සම්පූර්ණ ගුණිතයම බිඳුවට සමාන වෙනවා. හරිනේ. එතකොට බලන්න. දෛශික දෙකක් ලම්බයි නම් අපිට ගන්න පුළුවන් දේ මොකද්ද? ඒ දෙන්න අතර තියෙන තිත් ගුණිතය බිඳුවයි කියන එක. ඕකම අනිත් පැත්තට කියන්නත් පුළුවන්. දෛශික දෙකක් අතර තිත් ගුණිතය බිඳුවයි නම් ඒ දෛශික දෙක ලම්බ වෙන්න ඕනේ. කියන්නේ ඔක අපිට දෙපැත්තටම පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දෛශික දෙකක් ලම්බයි නම් තිත් ගුණිතය බිඳුවයි. ඒ වගේම දෛශික දෙක තිත් ගුණිතය බිඳුවයි නම් ඒ දෛශික දෙක ලම්බයි. එතකොට මේකෙදි මේක මේ පුනරීක්ෂණයක් විදිහට කරගෙන යන්නේ. සමහර දේවල් ගොඩාක් පැහැදිලි කරන්නේ නැහැ. එතකොට මෙතනින් පස්සේ අපි ඊළඟට බලමු තව ප්‍රමේයක් සහ ඊළඟට පිළිගන්න තියෙන පිහිටුම් දෛශික මොනවද කියලා. ඊළඟට ටික බලමු.